නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද දවසෙත් මේ ආයුෂ්මතුන් වහන්සේලාත් මේ අපේ පැවිදි භාවය අපේක්ෂාවෙන් ආරණ්‍යගතව ධර්ම ඉගෙන ගන්න මේ දරුවෝ ඇතුළු ආරණ්‍ය වාසී අපි හැම දෙනාම එකතු වෙලා සූදානම් වෙන්නේ මේ සවස් කාලේ සුපුරුදු පරිදි අදත් අපේ ජීවිතවලට වැදගත් වෙන යම් ධර්ම පරයයක් යම් ධර්ම කොටාසයක් සාකච්ඡා කරන්න. දැන් අපි ඊයේ දවසෙත් කතා කරනකොට මතක් කළා මේ ධර්මයේ අපේ ජීවිතයට ඉගෙන ගැනීම සිද්ධ වෙන ලාභය පිළිබඳව. අපි කතා කළා, අපි දැනගත්තා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අපේ ජීවිතවලට මොනතරම් යහපතක් කරන දෙයක්ද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේක වේලාවක දේශනා කරනවා ධම්මෝසද සමෝනත්ති ඒතං පිවත භික්ඛවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? ධම්මෝසද, මේ ඖෂධ වර්ග තියෙනවා. ලෙඩක් හැදුනා මේ ලෙඩ සුව කරගන්න භාවිතා කරන ඖෂධ තියෙනවා. අපි සාමාන්‍යයෙන් රෝගයකට බෙහෙත් අරගෙනනේ සනීප වෙන්නේ නේද? දැන් සමහර අය නම් ලෙඩ හැදුනාම බෙහෙත් ගන්න නැතුව ඉන්නවා. මේ මුරණ්ඩු කම් කරලා හරියන්නේ නැහැ. ලෙඩක් හැදුනාම මොකක් කරන්න ඕනද? බෙහෙත් ටිකක් ගන්න ඕන. ඉතින් මේ බෙහෙත් වලින් රෝග සුව කරන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අපිට ලැබෙන කායික රෝගයක් එහෙම බෙහෙත් වලින් සුවපත් කරගත්තට මානසිකවත් රෝග හැදෙනවා. මානසික රෝග කිව්වහම මතක් වෙන්නේ මේ අයට මොකද්ද? නේ මානසික රෝගල් වල ඉන්න පිස්සු හැදිච්ච උම්මත්තක වෙච්ච අයනේ. හැබැයි මානසික රෝග කියලා කියන්නේ එහෙමම නෙවෙයි. සබ්බේ පුතුජනා උම්මත්තක. බුදුහාඳුර දේශනා කර සියලුම පුහුදුන් අය උම්මත්තකයි කියනවා. මේ කෙලෙස් රෝග නිසා උම්මත්තක වෙලා ඉන්නේ. එතකොට මේ කෙලෙස් කියන එකත් රෝගයක්. මේ සිතේ හටගන්න කෙලෙස් නැමැති රෝගයට බාහිර ප්‍රතිකර්ම කරා කියලා විසඳ ගන්න බෑ. බාහිර ප්‍රතිකර්ම වලින් සෝපත් කරගන්න බෑ. ගාම හිතපො කෙනෙකුට ඊර්ෂියාවක් එනවා. තේරුම් ගන්න. ඊර්ෂියාව කියලා කියන්නේ මොකද්ද? ඊර්ෂියාව කියලා කියන්නේ දැන් අපි හිතමු අපි ගාව නැති දෙයක් හෝ අපි ගාව තියෙන දෙයකට වඩා හොඳ දෙයක් තව කෙනෙක් ගාව තිබ්බහම මනසට ඒක පිළිගන්න කැමති නැහැ. අපි උදාහරණයක් ගමු තෝරගන්න. දැන් කවුරු හරි කෙනෙක් කියලා කාගේ හරි හොඳ කියනවා. අර අහවල් කෙනා නම් හරි හොඳයි කියලා වැඩක් නැහැ. පුතුම හොඳ කෙනෙක් කියලා හොඳ කියනකොට දැන් අපිට ඒක අහගෙන ඉන්න නිකන් අමාරුයි වගේ නම් හිත ඇතුලේ. ඒ කිව්වට අපි දන්නේ නැද්ද කැරැට්ටුව? අපිනේ දන්නේ හැටි ඔය කිව්වට කියලා ඇතුලෙන් නිකන් අපේ අර අහගෙන ඉන්න බැරි නම් එයාගේ ස්වභාවය ඒ කියන හොඳ ගතිගුණය ආන් ඒක ඊර්ෂියා සහගත බව. අපි හිතමු තව සාමාන්‍ය අපිට වඩා කෙනෙක් ලස්සනට ඉන්නවා. එතකොට එයාගේ ලස්සනට ජීවත් වීම තවත් කෙනෙකුට ඒක දරා ගන්න බැරි නම් ඒක ඊර්ෂියා. අපි හිතමු අපිට වඩා කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා. ඒ කෙනාගේ අධ්‍යාපනය පිළිබඳව අපිට එයා ඉගෙන ගැනීම පිළිබඳව සතුටු වෙන්න බැරි නම් කියන්නේ අනුන්ගේ යහපත දැකලා අනුන්ගේ අභිවෘද්ධිය දැකලා අනුන්ගේ සැපේ දැකලා අනුන් හොඳින් ඉන්න එක දැකලා ඉවස ගන්න දරා ගන්න බැරි මානසිකත්වයට කියන මොකක් කියලාද? ඊර්ෂ්‍යා. අද සමාජෙ ගොඩාක් දෙනකොට තියෙනවා. අද සමාජේ හරියට අය ගාව තියෙන එකක් තමයි මොකද්ද? ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඊර්ෂ්‍යාව අපි ඇති වුණා මේ සිතේ ඇති වෙන කෙලෙස් වලින් එකක්. හිතේ ඇති වුණා කියන්නේ. ඕක නැති කරගන්න බාහිරින් ගන්න පුළුවන් බෙහෙත මොකක්ද කියන්නේ? දැන් ඇඟපතරේ දෙනවා නම් ආයුෂ්මතුන් පස්පංගු එකක් තම්බලා වළඳනවා. නේ? ඔළුව අමාරුවක් කොලේක එක්කම කිස් එක එක්කම කවොත් මොකද්ද කරන්නේ? පැනඩෝල් දෙකක් බීලා නිකන් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අර රෝග ලක්ෂණ ගතිය පහ වෙලා. දැන් අර වගේ මනෝභාවයක් මානසික ව්‍යාධියක්
මනසේ හටගත්තාම බාහිරින් ප්‍රතිකර්මයක් කරලා සෝපත් වෙන්න පුළුවන්. පුළුවන් ද බාහිරින් ප්‍රතිකර්මයක් කරලා සෝපත් වෙන්න බෑ. ඒකට අන්න එහෙම හදවතේ සිතෙහි ඇතිවෙන කෙලෙස් රෝගින් නිදහස් වෙන්න තියෙන එකම බෙහෙත මොකද්ද? ධර්මය. ආන් ඒකයි කිව්වේ මොකද්ද? ධම්මෝසද සමෝනත්ති. ධර්මයට සමාන කරන්න පුළුවන් ඖෂධයක් තවත් මේ ලෝකේ නෑ. ඒතං පිවත බික්කවේ. පිවත බික්කවේ. එය අනුභව කරව්. එය වළඳ වව් කිව්ව බුදුරජාණන්. අනකලා. කැමතිනම් බොන්න කිව්වේ නෑ. මේක බීපියව් තේරෙන භාෂාවෙන් කිව්වොත්. එහෙම දේශනා කළා. ඒතම් පිවත බික එක එකටස බොන්න කිව්වා. ඒතර කොහොමද ධර්මයේ නැමැති ඖෂධය බොන්නේ? අපි දැන් මේ දවස් ගානේ කරන්නේ ඒක තමයි. බොනවා කියන්නේ මේ දියේ කරලා ඉරලා දාලා බොනවා එහෙම බොන්න බෑනේ. ඒතර මොකද්ද මේ කරන්නේ? අපේ මනසට දාගන්න ඕන. අපේ ඔළුවට දාගන්න ඕනේ ධර්ම. ඒක තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් කරන්නේ. එතකොට මේ ධර්මයේ දැන ගැනීමෙන් අපි ඊයේත් මතක් කරා සිද්ධ වෙන විශාලම ලාභය තමයි අකුසල් වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ මනසේ හටගන්න අකුසල් අපි තෝරගත්තේ නැත්නම් අපි හඳුනාගත්තේ නැත්නම් අපිට වෙන අලාභේ මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා ලෝක සත්‍යයට දේශනා කරලා දීලා තියෙනවා සිතක හටගන්න අකුසල් සහ ඒ අකුසල් වලින් බේරෙන විදිහ පිළිබඳව. ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ඖෂධය ධර්ම ඖෂධය අපේ ජීවිතයට ලබා ගන්න. අපි කොච්චර සංසාරේ පින් කරලා තියෙන්න ඕනද? කොච්චර සංසාරේ වාසනාවන්ත වෙලා තියෙනවද? මිත්‍යා දෘෂ්ටික නොවි. සම්‍යක් දෘෂ්ටික ඉපදිලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න තරම් වාසනාව ලැබිලා මේ ධර්මයේ දේශවනට අහන්න ලැබිලා ඒ ධර්මයේ මනසින් මොහොතකට හරි මෙනෙහි කරන්න අවස්ථාව ලැබීම සංසාරේ සැබවින්ම පුණ්‍යවන්ත බවක්ම තමයි. නැත්තම් කෙනෙකුට ධර්මයක් දවසකට මොහොතකට මෙනෙහි කරගන්න අවස්ථාව ලැබෙන්නේ මිනිස්සු නැගිට වෙලාවෙ ඉඳලා නිින්දට යනකම් මේ කෙලෙස් රෝගයට හසු වෙලා කෙලෙසුන්ට නතු වෙලා ඒ කෙලෙස් රෝගයෙන්ම වචන කතා කරලා ඒ කෙලෙස් රෝගයෙන්ම සිතුවිලි හිතලා මහා දෙවන්ත පාප කර්ම කරගන්නවද නැද්ද ජීවිතේ? දැන් බලන්න දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ ගිහි ඥාතිකමකුත් තියෙනවා. එතකොට උන්වහන්සේට මේ ධහම කොච්චර ලැබුණත් ඇතුලේ හටගත්ත කෙලෙස් රෝග වලින් නිදහස් වෙන්න බැරි වුණානේ. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතේ කෙලවරුනේ කොතනින්ද? කෙලවරුනේ ආවිචි මහ නිරේ. උන්වහන්සේ මග ගිය ඒ උන්වහන්සේ අනුව ගමන් කරපු අයට මොකද උනේ? ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ගිහි සමාජයට හැම කෙනෙකුටම උනේ සංසාරේ සතර අපායන් එකකට වැටෙන. ඒ නිසා ආශ්මතුල්ලා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු උතුම් ධර්මෝෂධය තුල තමන් තුළ හටගන්න කෙලෙස් රෝගින් නිදහස් වෙලා ජීවිතයේ මනස පවත්වන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ආන් ඒ වගේ අපේ මනසේ හටගන්න එක්තරා ක්ලේශයක් අනුනගෙන ඒ ක්ලේශයෙන් නිදහස් වෙන ක්‍රම ටික ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාව. එක ක්ලේශයක් බහුල වශයෙන් ජීවිතවල හටගන්න. බහුල වශයෙන් ජීවිතයේ උපදින එක ක්ලේශයක් හඳුනගෙන ඒක හඳුනාගෙන ඒකෙන් නිදහස් වෙන ක්‍රමවේද ටික තමයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කළේ. දැන් මට ආශ්මතුල්ලා කියන්න බලන්න දැන් අපි සාකච්ඡා කරලා තියෙන ඉගෙනගෙන තියෙන ධර්ම කරුණුත් එක්ක මනසේ කෙලෙස් හටගත්තාම කෙලෙස් හටගත්ත බව දැනගන්න මොකක්ද අපි ගාව තියෙන්නේ? මොකද්ද? සතියේ තියෙන සතිමත් බව. කා පිළිබඳව සතිමත් බවද තියෙන්නේ? තමා පිළිබඳව සතිමත් බව තියෙන්නේ. අල්ලපු කුටිය කෙනාගේ පිළිබඳව සිහිය තිබිලා හරියන්නේ නැහැ. කා බවද සතිමත් බව තමන් පිළිබඳව සතිමත් බව දවස් 30ෙම තමන් ගැන අවදිමත් බවකින් ඉන්න ඕන. එතකොට තමයි තමන් තුල හටගන්න කෙලෙස් තමන්ට හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. තමන් පිළිබඳව සතිමත් බවක් නැත්තම් මතක තියාගන්න තමන්ට තමන් තුල හටගන්න කෙලෙස් හඳුනගන්න බෑ. හඳුනගන්න බෑ කියන්නේ කෙලෙස් වලට යට වෙලාම තමන්ගේ මනස යනවා. ඉතින් ඒ නිසා ඒ සතිමත් බවත් අපේ ජීවිතේ පුරුදු කරන්න ඕනේ. ඉතින් අද අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයේ නම
ද්විතීය ආඝාත පටිවිණය. මොකද්ද? ද්විතීය ආඝාත පටිවිණය. ආඝාත කියලා කියන්නේ මේ පැමිණිච්ච ඇතිවිච්ච තරහ. තමන් තුල හටගත්ත තමන් තුලට පැමිණිච්ච තරහව නැති කරගන්න එක පිළිබඳව දේශනා කරපු දෙවෙනි සූත්‍රය තමයි මොකද්ද? මේ ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍ර දේශනාව. එතකොට මේ සූත්‍ර දේශනාවට යන්න කලින් මම පඨම ආඝාත පටිවිණය සූත්‍රය පිළිබඳව කෙටියෙන් සරලව ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එතකොට මේ සූත්‍ර දෙකම එකට කතා කරන එක එකට සාකච්ඡා කරන එක වටිනවා. මොකද මේ සූත්‍ර දෙකේම කරුණු එතකොට ගලප ගන්න පුළුවන්. දැන් මේ සූත්‍ර දේශනාවේ නම මොකද්ද? ආඝාත පටිවිණය. සූත්‍ර දෙකක් නිසා පඨම ආඝාත පටිවිණය සහ ဒုတိ ය ආඝාත පටිවිණය බවට වෙන් කරන සූත්‍ර දෙක. දැන් ආඝාත තරහක් ඇතිවීම. දැන් කෝ බලන්න තරහ ඇති නොවිච්ච අය ජීවිතේ තමන්ට කවදාවත් තරහක් ආපු නැති අය කෝ බලන්න. කිව්වොත් කවුරුත් නැහැ. හැමෝටම කොයි මොහොතක හරි වතාවක් හරි දේවතාවක් හරි සමහරවිට දෛනිකව හරි පෙන්වෙන්නේ නැතත් තරහක් තමන්ගේ මනසට එන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ඔයගොල්ලෝ තරහ ගන්නේ මේ ගස් කොළන් එක්කද? ගස් කොළන් එක්ක තරහ එනවා. කොළ වැඩි දවසට අතු ගන්න ගියාම අතු ගාලා ඉරිච්ච විදුලට කොළ වැටුනහම එහෙමත් එනවා. හරි අපි කමන්නේ නැහැ කියමු අපි ගස් කොළන් එක තරහ වෙන්නේ. ඊළඟට අපි තරහ ගන්නවද ඇමරිකාවේ ඉන්න කට්ටියත් එක්ක? අපි තරහ ගන්නවද කොළඹ ඉන්න කට්ටියක් එක්ක? අපිට එහෙම තරහ ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපිට තරහ එන්නේ කවුරු එක්කද? කාත් එක්කද? එදිනදා ජීවිතේ කටයුතු කරනකොට එකට වැඩ කරන අයත් එක්ක තමයි අපිට මොනකින්ද තරහ එන්නේ. නෑ හැමෝගෙම ජීවිතවල සමීප කාරණාවක්. ආයශ්මතුල්ලා මේ තරහින් ඉන්නවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් තරහ කියන එක ඕනම කෙනෙකුට එන්න පුළුවන්. අන්නේ තරහක් ආපුවාම ඒ තරහ ආපු කෙනාට තමන් කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කතා කරන්නේ මොනවාද කියන එක හොයාගන්න බෑ. තරහ කියන එක සිතකට ආපුවාම කලයුත්ත නොකලයුත්ත හඳුනන්න බෑ. කිවියුත්ත නොකිවියුත්ත හඳුනන්න බෑ. සිටියුත්ත නොසිටියුත්ත හඳුනන්න බෑ. සිත සම්පූර්ණ මොනවා වෙනවද? කෙලෙස් වලින් යට වෙලා යනවා. ඒ නිසා මේ තරහක් මනසට ඇති වුනහම අපිට ජීවිතේ අපි නොකිය යුතු දේවල් කියනවා. නොසිය යුතු දේවල් සමහරවිට පහත් විදියට හිතනවා. නොකල යුතු මහ ජරා වැඩ කරනවා. ඒකේ විපාකය හැබැයි ලේසි පහසු වෙන්නේ මතක තියාගන්න දේශය පදනම් කරගෙන සිතන සිතුවිල්ලක් පවා සංසාරේ භයානක ප්‍රතිවිපාක ගෙනල්ලා දෙනවා. තරහක් ආපුවාම අපිට සාමාන්‍යයෙන් කියන කරන දේ ඇත්තටම හොයාගන්න බෑ කියන එකට මම පුංචි කතාවක් කියන්නම්. දැන් ගොඩක් මේ සූත්‍ර කතා කරනකොට කියන කතාවක් මගේ මතකයේ නිවැරදි නම් මම හිතන හැටියට විද්‍යාඥයෙක් මට නම මතක් වෙන්නේ විද්‍යාඥයාගේ තමන්ගේ ගෙදර විද්‍යාගාරයක මෙයා පරීක්ෂණයක් කරගෙන එනවා. එතකොට මෙයාට ඇහෙනවා දොරට තට්ටු කරන සද්දයක්. දොර ඇරලා බලනකොට කවුරුත් නැහැ වටපිට. හැබැයි බලනකොට දොර මුලේ ඉන්නව කවුද? ගෙදර හදන පූසාගේ පැටියයි. ඉතින් මේ ඇතුළට එන්න කියලා දොර ඇතුළට අරන් දොර වහලා මෙයා වැඩේ කර ආයෙ සද්ද කරනවා. දැන් මේ එළියට යන්න පවුරු ගන්නවා. එතකොට පවුරු ගන්නකොට මෙයා ආයෙ දොර ඇරියා. දොර වහලා වැඩේ කරනකොට ආයෙ පවුරු ගන්න ඇතුළට එන. දැන් මේක දෙතුන් වතාවක් වෙනකොට මෙයාට තරහක් එනවා. මේ වැඩේට බාධාවක් නේ. ගහන්නත් බෑ හුරතලයට හදන සතා. ඉතින් යා මොකද කරන්නේ? කල්පනා කළා තරහෙන්ම මේකට විසඳුමක් හොයන්න ඕන. මොකද්ද විසඳුම? දොර යටින් ලොකු පූසට එන්න හිලකුයි පොඩි පූසට එන්න හිලකුයි කියපුවා. දැන් ප්‍රශ්නේ විසඳුණානේ. හැබැයි විද්‍යාඥයාට කල්පනා වුණේ නෑ ලොකු හිලින් පොඩි පූසටත් එන්න පුළුවන් කියලා. සරල පුංචි කතාවක් වුණාට බලන්න ඒ තරහ සිතට එවලේ ළඟම විසඳුම පේන්නේ නෑ. නේද? ඒක හිලකින් දෙන්නට වෙන්න පුළුවන්. හැබැයි මෙයා හිතුවා ලොකු හිල හැදුවා ලොකු පූසට පොඩි හිල හැදුවා පොඩි පූසට. ඒ කතාවේ ඇත්තටම තරහක් හිතට ආපුවම පෙනෙන විසඳුම සාර්ථක විසඳුමක් නෙවෙයි. නිසා ජීවිතේ කොයිම අවස්ථාවකවත් ආවේගයක් ආපු වෙලාවට
තරහක් ආපු වෙලාවට, කේන්තියක් ආපු වෙලාවට තීරණ ගන්න යන්න එපා. ඒ තීරණ ගන්න යන්න එපා කියන්නේ ඒ ගන්න තීරණේ 100% නිවැරදි නෑ. ඇයි? තරහෙන් තමන් ඒක ගන්න නිසා. එතකොට මේ ආඝාත පටිවිණය කියන සූත්‍රවල බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ තරහක් මනසට ආවම ඒ තරහ කොහොමද අපි නැති කරගන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ නමක්ද කියලා. උන්වහන්සේ ක්ලේශ ධර්මයක් දේශනා කරලා ඒ ක්ලේශ ධර්මයේ නැති කරගන්න හැටිත් අපිට කියලා දෙන්න හැටි. එන ශාස්ත්‍රඥ වහන්සේ නමක් නේ වගේ නෙවෙයි. ඒක නැති කරගන්න ක්‍රමවේද ටිකකුත් කියලා දෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සවැත් නුවරදී පළවෙනි පඨමාඝාත පටිවිණි සූත්‍රයේ මහන්නේ යම් අරමුණක භික්ෂුවක්කට උපන් වෛරය මුලින්ම දුරු කළ යුතුය වේ. එබඳු මේ වෛරය දුරු කිරීම පසකී කවර පසකද යත්. දැන් අපිට තරහක් එන්න අරමුණක් තියෙන්න ඉපේ. අරමුණක් නැතුව තරහක් එන්නේ මොකක් හරි බාහිර අරමුණක් මුල් කරගෙන තමයි අපිට තරහක් එන්නේ. එහෙම තරහක් ආපුවාම ඒ තරහ නැති කරගන්න පුළුවන් ක්‍රමවේද 5ක් පඨමාඝාත පටිවිණි සූත්‍ර දේශනාවෙත් කියලා දෙනවා. මහණෙනි යම් පුද්ගලෙක් කෙරෙහි වෛරය උපන්නේ නම් ඇත්තටම පුද්ගලයන් කෙරෙහිනේ අපිට වෛරය උපන්නේ. දැන් අපි තරහක් ආපුවාම හිතනවා මොකද්ද? මං තරහ එක්කෙනා එක්ක මගේ හිතවත් කෙනා කතා කරන්න බෑ. මගේ තරහ එක්කෙනා එක්ක මගේ හිතවත් කෙනා තරහ එක්කෙනාට උදව් කරන්න බෑ. එතකොට මගේ හිතවත් කෙනාට තරහ එක්කෙනා කරදරයක් කරන්න බෑ. එහෙම හිතනවා. එතකොට මගේ හිතවත් කෙනාට තරහ කෙනා කරදරයක් කරන්නත් බෑ. තරහ කෙනාට හිතවත් කෙනා උදව්වක් කරන්නත් බෑ. එහෙම අපි කියන්නේ ඔය අයත් එක්ක ඉන්න. ඔය අයත් එක්ක කතා කරන මං එයත් එක්ක තරහයි. ඔය අයත් එක්ක කතා කරනවා නම් මාත් එක්ක කතා කරන්න එපා. එහෙම කියනවද නැද්ද? එහෙම කියනවනේ. ඒ කියන්නේ මං තරහයි නම් අනිත් අයත් එහෙම හිතන්න හොඳ නැහැ. අපි තරහ කියලා අනිත් අය තරහ වෙන්න ඕනි කියලා එක. මේ තරහ ආපුවම කෙනෙක් හිතනවා මගේ තරහකාරයා එක්ක මගේ හිතවත් කෙනා තරහ වෙන්න ඕන. මගේ තරහකාරයාට මගේ හිතවත් කෙනා උදව් කරන්න බෑ. මගේ හිතවත් කෙනාට තරහකාරයා කරදර කරන්න බෑ. මගේ හිතවත් කෙනාට තරහකාරයා උදව් කරන්න ඒව මුකුත් වෙන්න බෑ. මං තරහයි නම් ආය අනිත් ඒ කතන්දර අදාළ මේකල මිනිස්සු එහෙම හිතනවා. එහෙම හිතන්න අයිතියක් අපිට ඇත්තෙම නැහැ. මේ හිතන්නේ මේ සබා දහමේ තියෙන අපිට අයිතිය මොකද්ද? ඒ නිසා තරහක් ආපුවම මිනිස්සෙකුට මේ කියන අවුල් ටික සිද්ධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම් ඔන්න කවුරු හරි ගැන තරහක් උපන්න නම් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩි යුතුයි. ඉස්සල්ලාම පළවෙනි ක්‍රමය තමයි මොකද්ද? එයා කෙරෙහි මොකක් කරන්න ඕනද? මෛත්‍රී කරන්න ඕනේ. අනේ මේ කෙනා මේ දේවල් කරන්නේ ධර්මයේ දන්නේ නැතිකමට. මේ කෙනා සෝපත් වේවා. මේ කෙනාට මේ යහපත් සිතුවිලි පහළ වේවා කියලා මොකක් කරන්න ඕනද? මෛත්‍රී කරන්න ඕන. එසේ මෛත්‍රී කිරීමෙන් අර හටගත්තු තරහව, හටගත්තු දේශය මොකක් කරන්න පුළුවන්ද? නැති කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ මොකද්ද? තරහක් ආපුවම තරහ කෙනා ගැන මෛත්‍රී කරන එකද? තරහ වැඩි වෙන විදිහට කල්පනා කරනවා. ඔක මට මෙහෙම කිව්වා, මෙහෙම කළා, ඔක කොහොමද එහෙම කියන්නේ? එහෙමනේ කල්පනා කරන්නේ. එහෙමනේ කියන්නේ. මං හොඳ වැඩක් කරනවා. දන්නේ නෑ මගේ හැටි. එහෙම තමයි කල්පනා කරන්නේ. අර මොකට ගින්දර දානවා වගේද? ගින්නට පිදුරු දානවා වගේ තරහක් එන විදිහටම අපි කල්පනා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තරහ වෙනුවට මනස ඇති කරගන්නේ කොහොමද? මෛත්‍රිය. මෛත්‍රී සහගත බව. කොච්චර වටිනවද බලන්න. මේ දේශ සහගත සිතකින් ඉන්න කෙනෙකුගේ සිතට මෛත්‍රී සිසිලසක් හරියට කළොත්. දැන් උදාහරණයක් ගමු. දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන නොඑක් අය ආවනේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බමුණෙක් ආව දවසක්. එයාවි නිකන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ලස්සන දැක්කා. දැක්කහම බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා යෝජනාවක් කළා. මොකද්ද? ස්වාමීනි මටත් දුවක් ඉන්නවා. මේ දුව හරි ලස්සනයි. කසාද බඳින්න කිව්වා. හාමුදුරුවෝ සද්ද නැතුව හිටියා. මෙයා ගිහිල්ලා දුවත් ලෑස්ති කරන් ආභරණ අඳගෙන ඇවිල්ලා මෙන්න මගේ දුව දැන් ඉතින් බාර ගන්න කිව්වා. ඒතර බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ?
ඔය අසුචි පුරවපු කලගෙඩිය මගේ මේ පයේ ගෑවෙන දූවිල්ලක් තරම්වත් මට වටින්නේ නෑ කිව්වා. ඒකට අර ගැහණු කෙනාට ආව අදහසක් මගේ රූපේට නිග්‍රහ කළා කියලා. නිග්‍රහ කළාම ඉතින් ඒක එයා ඔළුවේ තියාගෙන කල්පනා කරනවා. ඒකට එයාට එන්නේම බුදුහාමුදුරුවෝ ගැන මොන අදහස්ද? තරහ අදහස්මයි දැන් ඉන්නේ. තරහින් හිතන්නේ. හැබැයි අම්මයි තාත්තයි දෙන්න මොකද කළේ? අම්මයි තාත්තයි දෙන්න ප්‍රශ්න ඇහුවා. අහගෙන ගිහලා සෝවන් වුණා. එතකොට අම්මයි තාත්තයි දෙන්න සෝවන් වෙනවා එතන. මේ දෝ වෛර බඳිනවා. මේ තරහ එයාගේ සිතේ තියෙන තාක්කල් බුදුරජාණන් වහන්සේගේ හොඳ පේනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ වැරදිමයි කොච්චර තරහක් මෙයාගේ හිතේ තිබුණාද කියනවනේ අන්තිමට මෙයා බුදුරජාණන් වහන්සේගෙන් පලි ගන්නම රජ කෙනෙක් කසාද බඳිනවා. මගේ මතකෙ හිටිය උදේනි රජුරෝ. ඒකට උදේනි රජුරුවන්ට තව නෝන කෙනෙක් හිටියා. කවුද? සාමාවති බිසව. සාමාවති බිසව හරි ගෞරවයයි බුදුහාමුදුරන්ට. හරි ශ්‍රද්ධාවයි. ඒතර සාමාවති බිසව බුදුරජාණන් වහන්සේට අර සලකන එකට කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? අර මුලින් කිව්වනේ මන් තරහයි නම් අනිත් අයත් ඒ වගේ දැන් මෙයා සාමාවති බිසවටත් විරුද්ධයි. බුදුහාමුදුරන්ට සලකනවා කියලා. රජුරු කුමන්ත්‍රණයක් කළ ගෙදරින් යවලා සාමාවති බිසවයි 500ක් කාමරයකට දාලා ගිනි තිබ්බා. මාලිගාවේ. පාන්ති රොතල මෙයාගේ නෑයන්ට එන්න කියලා රජුරු කුමන්ත්‍රණයක් කළා මාලිගාවෙන් යවලා දාලා ගිනි තිබ්බා. පණ පිටි. දැන් මෙයා ගිනි තියලා එළියේ ඉඳන් අප්පටික ගා hina වෙනවා. හරි ෂෝක් නියමයි උන්ට කළා වැඩි. අන්න තරහ තියෙන කෙනාගේ ස්වභාවය. තරහ ඇති කෙනාගේ ස්වභාවය අනුන්ට විපතක් කරලා මොනවා වෙන්නේ? සතුට. ඇතුලේ හිටියේ හැබැයි ධර්මයේ දන්න පිරිසක්. සාමාවති බිසෝකවා දැන් මැරෙනවා අපි. දේශ කරපු ගිනි තියපු කෙනා ගැන ආයෙ හිතන්න එපා. මෛත්‍රී කරන්න කිව්වා. මේ අය දැස් පියාගෙන මෛත්‍රී වැඩුවා අර ගින්න මැද. පිච්චෙද්දි. ශරීරේ පිච්චුණා, හිත සිසිල්ුණා, දෙව්ලොව උපන්නා. මේ ගොඩෙන් එක්කෙනෙක් බේරුණා කුජුත්තරා. එතකොට මම ඔබට මේ කිව්වේ දන්න කතාවක මෛත්‍රියේ බලය, ද්වේෂයේ තියෙන පහත් භාවය. තථාගතයන් වහන්සේට සලකනවට කැමති නැහැ. අදත් එහෙම ඉන්න බුද්ධ පූජාවට තියනවට කැමති නැහැ. බණිනව සමහර මිනිස්සු. බුදුහාමුදුරන්ට මොකටද දන් දෙන්නේ? මේ පිළිම වලට පූජා කරලා වැඩක් නැද්ද? ඒ තමන් තුල හටගත්ත අධර්ම ද්වේෂයෙන් දකින්නේ වැරදියට. බුද්ධ පූජාවේ තියෙන යටිනකම යහපත්කම දකින්න බැරි හැටි. නේ? එතකොට දැන් මම මේ ඔබට කියමින් හිටියේ දැන් අර දේශයක් ආපු තැනට මෛත්‍රිය ආදේශ කළාම දේශය මොකද වෙන්නේ? හරියට ගිනි ගොඩක් නිවන්න මොනවා දානවා වගේද? වතුර දානවා. ඒ නිසා ඔබේ සිතේ හටගන්න කෙලස් ගින්න නිවන්න තියෙන එකම උපකාරය තමයි මෛත්‍රී නැමැති ජලය. ඒ නිසා තරහක් එනවා වගේ තේරෙනවා නම් තමන්ගේ මනසට යම් පුද්ගලයෙක් පිළිබඳව ඒ පුද්ගලයා පිළිබඳව කුමක් කළ යුතුද? මෛත්‍රී කළ යුතුයි. ඔන්න පළවෙනි ක්‍රමය. දේශයක් එනවා නම් මොකක් කරන්න ඕනද? මෛත්‍රී කරන්න ඕන. එතකොට මේ දේශය නැති කරගන්න පුළුවන්. මොකද ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මොකද්ද? හැබැයි මෛත්‍රී කරන්නත් අපි අර මුලින් කියපු කාරණාව තියෙන්න ඕනේ මොකද්ද? සිහිය තියෙන්න ඕනේ. නැත්තම් සිහියෙන් නැත්තම් හොයාගන්න තෝරගන්න බෑ. තේරුණා? ඔන්න පළවෙනි ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි පුද්ගලයෙක් කෙරෙහි තරහක් ආවොත් දේශයක් උපන්නොත් මොකක්ද එයා කරන්න ඕන? දෙවෙනි කාරණාව තමයි කරුණාව වඩන්න ඕන. මොකක් වඩන්න ඕනද? කරුණාව. දැන් කරුණාව කියලා කියන්නේ මොකද්ද? කරුණාව කියලා කියන්නේ පරදුක්ඛේ හදයන් කම්පීතිති කරුණ. අනුන්ගේ දුක දකිනකොට හිතේ ඇතිවෙන කම්පාව, අනුකම්පාවට කියනවා මොකක් කියලාද? කරුණාව. දැන් මෙතනදී කොහොමද අපි කරුණාව වඩන්නේ? අපි හැමෝම සංසාරේ ඉන්න අය. ඒතර මේ සංසාරේ ඉන්න අපිට ජීවිතේ සසර යම් තැනක වැරදුනොත් ආයේ සසර ගොඩ එනවා ලේසි නෑ. තේරුණාද? සසර වරදින්න යන්නේ බොහොම පුංචි වෙලාවක්. හැබැයි මේ වැරද්දෙන් ලැබෙන දඬුවම කල්ප ගානක් බවට පත් වෙන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් වෙන්න උන. අර සුචිලෝම බරලෝම යක්ෂයන්ගේ කතාව අහලා බලන්න. සුචිලෝම බරලෝම කියලා කියන්නේ ඉදිකටු වගේ රෝම හැදිච්ච මුළු ඇඟේම තනිකරම කොරළ ගොඩාක් හැදිච්ච අනිත් එක්කෙනා කොරළ ගොඩාක් හැදිච්ච විරූපී හමත් තියෙන යක්ෂයෝ දෙන්නේ.
මේ ගිය කාශ්‍යප බුදුහාඳුරන්ගේ ශාසනය බණ අහන්න ගිය දෙන්නේ. කොතනද වැරදුනේ? බණ අහන්න ගිය තැන. එක්කෙනෙක් මඩ පිටින් පැදුරේ වාඩි වුණා. බණ අහන්න. ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන පැදුරේ වාඩි වුණා. අනිත් කෙනාගේ ඔළුවට තෙල් ටිකක් දාගත්ත අහන්න නැතුව අරගෙන. ඈ? ඔව්. ඉතින් හිතන්නව. ඒක ආපු හැටි සංසාරේ යක්ෂයෝ වෙලා. ඒ වගේ දැන් කෙනෙක් අපිට අවඩක් කරන අතරම අපිට තරහින් අපිට මොන හරි කිව්වොත් කළොත්නේ අපිට මොකක් හරි අවඩක් කරනකොට අපිට මොකක් හරි නපුරක් කරනකොට අපිට මොකක් හරි දෙයක් කියනකොට අපි යාට අනුකම්පා කරන්න ඕනේ. අනේ මේ මිනිස්සයා සංසාරේ කර්ම විපාකයේ දන්නේ නැති නිසා නේනම් මෙහෙම මට කියන්නේ. ඔය කියන වගේ විපාකයේ කාටද ලැබෙන්නේ? ඈ? කාටද ලැබෙන්නේ? ඈ? තමන්ටම ඒ කියන කෙනාටමයි ලැබෙන්නේ. අර එක වෙලාවක බමුණෙක්ට බුදුහාමුදුර කෙනෙක් දවසක් බුදුහාමුදුරන්ට බමුණෙක් කියලා හොඳටම බනිනවා. බැනගෙන ගියාල බුදුරජාණන් වහන්සේ බැනලි වුණාට පස්සේ අහනවා ප්‍රශ්නයක්. බමුණ යාළු ඥාතියනවද ගෙදරට කියලා. ඌ එනවා කිව්වා. එන දවසට මොකද කරන්නේ? හොඳට කන්න බොන්න හදලා ලෑස්ති කරනවා ඒක. එතකොට ඒ ඥාතියන් කෑවේ නැත්තම් කන්න නැතුව ගියොත් බාර ගන්න නැතුව කරන්න දෙයක් නැහැ. අපිම බාර ගන්න අපිම කනවා ඒක. එහෙනම් මම මේ බැනුම් ටික බාර ගන්නෙත් නැහැ. ඔයා මේක බාර ගන්නකෝ. හරි ලස්සන දෙයක් නේ ජීවිතේනේ. මම බාර ගන්නෙ නැහැ. මේක ඔයගොල්ලෝ ඔයා බාර ගන්න. ඉවරනේ විසඳුම. විසඳලාද නැද්ද? අපි බාර ගත්තොත් නේ අවුල තියෙන්නේ. දීප හිතුවොත් මට බනිනවා කියලා දීපට අවුල්. දීපේක බාර ගත්තේ නැත්තම් දීපට නෙවෙයි වගේ හිටියොත් විසඳලාද නැද්ද? සැබවින්ම විසඳිලා. ඒතර ජීවිතේ කරුණාව කියන එක ඉදිරිපත් කරගත්තාම අපිට අර කිනා කරන නපුර අවඩ අයහපත බාර ගන්න නැතුව ඉන්න පුළුවන්. අයියා දන්නේ නෑ මේ මුකුත් සසර ගැන. දන්නවනම් අල්ප මාත්‍රවත් ඔහොම කරන්නේ මට ඔය වැරද්ද කරන්නේ නෑ කියලා එයාගෙන කරුණාවක් උපදව ගත්තාම අපේ හිතේ තියෙන තරහට මොකද වෙලා යන්නේ? තරහ නිවිලා යනවා. තරහ ෂේ වෙලා යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා කොච්චර වටිනවද කියලා අපිට. ඉතින් මේ කරුණාව උපදව ගන්න බැරි කම නිසා නේද අද සමාජයේ හැම දෙනෙකුටම වෙලා තියෙන්නේ තෙල් පෝලිං වලද ගෑස් පෝලිං වලද බඩු ගන්න ගියාමද තැනකට ගියාමද බෙහෙත් ගන්න තැනදීද කෙලස් හදාගන්න අනිත් අයත් එක්ක. අපි පෝලිමේක ඉන්නකොට චන්තන් කෙනෙක් ඉස්සරහට ආවොත් එහෙම පෝලිමේ පිටිපස්සේ ඉන්න කෙනාට දරා ගන්න බැරි අකුසලයක් දේශයක් එනවා. අපි කරුණාවෙන් හිටපු කෙනා ඒක යාට බාර දීලා තමන්ගේ සිතේ කෙලෙසයක් හටගන්නේ නැහැ. පෝලිමේ පරක් වුණාට කමක් නැහැ. සංසාරේ අපායට වැටෙන්න එපා. පෝලිමේ කලින් යන්න හදලා සංසාරේ අපායට වැටුණා. එතකොට මොකද වෙන්නේ? එතකොට සසර වැඩක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකම හිතන්න ඕන කරුණාවෙන් අනිත් අය දිහා. එතකොට ද්වේෂය හටගන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් පිළිබඳව තරහක් ආවොත් තුන්වෙනි ක්‍රමේ තමයි මේ තරහක් එන කෙනා පිළිබඳව උපේක්ෂා සහගත සිතක් පවත්වන්න ඕන. මොන සිතක්ද? උපේක්ෂා සහගත සිතක්. උපේක්ෂාව කියලා කියන්නේ මොකද්ද? මධ්‍යස්තව ඉන්නවා. මොනා කරනවද? මධ්‍යස්තව ඉන්න දවසක් ඔන්න බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැට ආයේ සක්මන් කර කර ඉන්නවා. ඒ සක්මන් කර කර ඉන්නකොට එතනට එනවා කොසල් රජුට. කොසල් රජු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට එතනම වඳිනවා. එතනම කතා කර කර ඉන්නකොට කට්ටියක් එනවා. ශ්‍රමණවරු කට්ටියක්, තාපසෝ කට්ටියක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දිගා වෙලා වඳිනවා එළියේ පාරේ. වැඳලා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම හොඳ කෙනෙක්, මෙහෙම කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. කියලා යනවා. ආයි රජුට කතා කර කර ඉන්නවා. තව කට්ටියක් එනවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට බණින හොද්දටම. දැන් අර කට්ටිය හොඳ කියනකොටත් කොසල් රජුට බුදුහාමුදුර දිහා බලන් ඉන්නවා මූණ දිහා වෙනසක් වෙනවද මොකද කියලා. දැන් අර කට්ටිය ඇවිල්ලා බණිනකොටත් බුදුරජාණන් වහන්සේ දිහා බලන මූණ ඉරියව් වෙනස් වෙනවද? මූණේ හැඩේ වෙනස් වෙනවද? ප්‍රතිචාරය මොකද්ද කියලා බැනලා ගියා. බැලලා ගියාම බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි අර කලින් ආපු කට්ටිය නම් හරිය හොඳයිනේ. බලන්නකෝ ඒගොල්ලෝ ඔබ වහන්සේට හොඳ කියපු හැටි.
රජුර දැන් ප්‍රවේශයක් ගන්නවා. හොඳ කියපු හැටි බලන්න. අගේ කළානේ ප්‍රශංසා කරන්නේ. ඒනම් ඇත්තම ශ්‍රමණෝ. ඒ අය ටිකක් හිස රැවුල් බාලා පිළිවෙලකට ඉන්න කට්ටිය. පස්සේ ආපුවා එනම් ශ්‍රමණයෝ නෙවෙයි. පේන්නේ නැද්ද පිළිවෙලකුත් නෑ කතාව පේන්නේ නැද්ද කියලා වනේ. එහෙම කියනවා රජුර. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඔය දෙගොල්ලම මට එක වගේ. මේගොල්ලෝ හොඳත් නෑ අරගොල්ලෝ නරකත් නෑ. මේ දෙගොල්ලම මට එකයි කිව්වා. ඒතර රජුරෝ කියනවා ස්වාමීනි ඔය දෙගොල්ලම ශ්‍රමණයෝ නන් නෙවෙයි. ඔය මගේ ඔත්තුකාරයෝ ටිකක් කිව්වා. දැන් රජුරෝ මේ වැඩේ කරනවා බුදුරජාණන් වහන්සේ බලන්න. නේද? එතකොට බුදුරජාණන් වහන්සේට ඒ දෙකම එකයි. එතකොට උපේක්ෂාව කියන්නේ අන්න ඒකයි. හොඳේදී සතුට වෙන්නෙත් නෑ නරකෙදි ගැටෙන්නෙත් නෙමෙයි. මෙතන අපි උපේක්ෂාවෙන් ඉන්න. ඔයා කියන දේ මට නෙවෙයි. ඒ වගේ උපේක්ෂාවෙන් ඉන්න තාක්කල් හිතරේ දෙන්නේ නෑ. හැබැයි යම් තැනක යම් මොහොතක උපේක්ෂාවෙන් සිත මිදුනොත් පොඩ්ඩක් හරි එතෙන් පටන් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? වෙදෙන්න පටන් ගන්නවා. ඒ වේදනාව දැනින්න පද. ඒ දුක Tamanට දැනෙනවා. තේරුණා? එතකොට ඒ නිසා තුන්වෙනි ක්‍රමය තමයි මොකද්ද? මෙතන සඳහන් කරනවා ඒ පුද්ගලයා පිළිබඳව උපේක්ෂා සහගත සිතක් පවත්තනවා. ඇත්තට මේක කරන්න පුළුවන් නම් හොඳයි. උපේක්ෂාවෙන් ඉන්න සිද්ධිය හරි මොකක් හරි ක්‍රමයේ පිළිබඳව. අපි යමක් කතා කරන්න ඕන තමයි. යම් තැනක් නිවැරදි කරගන්න ඕන නම් ඒ තැනට කතා කරන්න ඕන නම් අපි කතා කරන්න ඕන අපේ මනසේ කෙලෙස් ඇති නොකරගෙන. අපේ මනසේ කෙලෙස් ඇති කරගෙන කතා කරන්න ගියොත් අපි පරාදයි. ඒ නිසා එහෙම වෙන්න හොඳ නැහැ. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙක් පිළිබඳව තරහසිතක් ආවොත් ඒ තරහසිත ආපු කෙනා පිළිබඳව නොසිතා ඉන්න ඕන. නොමිනෙහි කර ඉන්න ඕන. මෙනෙහි කරන්න හොඳ නැහැ. හතරවෙනි ක්‍රමය මොකද්ද? ඒ පුද්ගලයා පිළිබඳව හිතන්නේ. නේ ඒ සිද්ධිය ගැන අපි හිතන්නේ. ඒ අවස්ථාව පිළිබඳව නැවත කල්පනා කරන්න. ඒකත් හොඳ ක්‍රමයක්. අපිට ඒක අමතක කරන්න. අපි ඒක ගැන හිතන්න. අපි වෙන දෙයක් ගැන හිතනවා. අපිට අපේ සිතට තරහක් වෙන දෙයක් අහන්න ලැබුණා හරි දකින්න ලැබුණා හරි හිතා කියන්නේ ඒක ගැන අපි මතක් කරන්නේ නැහැ. අපි වෙන එකක් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කරනවා. ධර්මයේ පිළිබඳව කල්පනා කරනවා. මෙන්න මේ විදිහට ඒ පුද්ගලයා පිළිබඳව අපි මෙනෙහි නොකර ඉඳීම, කල්පනා නොකර ඉඳීම ඒ පුද්ගලයා තුළ ඒ සිද්ධිය නිසා අපිට හටගන්න තරහව නැති කරගන්න පුළුවන්. එහෙම පුළුවන් ද අමතක කරලා ඉන්න? ඒකමයි මතක් වෙන්නේ නේ. ආනන්ද ඒකමයි මතක් වෙන්නේ. හිතට එන්නේ ඒකමයි. ඉතින් අපි පුරුදු කරලා නැහැ ඒක අමතක කරලා ඉන්න. දැන් අපි පුරුදු කරලා තියෙන්නේ හොඳ දේවල් අමතක කරලා ඉන්න. එහෙනම් මෛත්‍රී කරන්න ඕනේ කියන එක අමතකයි. ආනන්ද ද්වේෂ කරන්න ඕනේ කියන එක මතකයි. ඒක හොඳට මතකයි. නේ අපි කරුණාවෙන් ඉන්න ඕනේ කියන එක අමතකයි. පුළුවන් තරම් පලි ගන්න ඕනේ කියන එක මතකයි. ඉතින් ජීවිතේ මතක තියාගන්න යම් කිසි සිදුවීමක් යම් කිසි පුද්ගලයෙක් යම් කිසි අවස්ථාවක් නිසා ඔයත්තන්ගේ මනසට අකුසල් එනවා නම් ඒක හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කර අතීතන්නානුසෝචಂತಿ. අතීතයේ පිළිබඳව යම් කිසි අවස්ථාවක ඔබ හිතීමෙන් කල්පනා කිරීමෙන් ඔබේ මනසට හට නොගත් අකුසලය හට ගන්නවා නම් එවැනි අතීතයන් සිහි නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් අපිට ඒක කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද බලන්න. අපි ඒක කරන්න පුරුදු වෙනවා නම් කොච්චර වටිනවද බලන්න. ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුව තියෙන්නේ ප්‍රායෝගිකව අපි ඒක කරන්න කල්පනා කරන්නේ නැහැ. අපි ඒ සිද්ධියමයි මතු කරලා ගන්න. අමතක වුණත් දැන් ගෙදරකදී ඔහොම සිද්ධියක් වුණොත් කියන අනේ ඕක අමතක කරලා දාන්න. ඕක වැඩක් නෑනේ. ඒකට කියන්නේ කටවහන හිටපන්. ඒක මම බලා ගන්න. ඒක මගේ වැඩක්. කියලා ආපහු මතක් කරලා ගන්න. ඒකමනේ මතක් කරන්නේ. කනකොටත් ඒක හිතන. ඒ නිසා අතීත සිද්ධි අකුසල් ගෙනෙනවා නම් මතක් කරන්න එපා කව බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි අතීතේ දේවල් සිහි කරනවා නම් සිහි කරන්න ඕනේ කුමක් හටගන්න දේවල්? කුසල් හටගන්න දේවල්. අතීතයේ ධර්ම දේශනාවක් කරපු එක, අතීතයේ බුද්ධ වන්දනාවක් කරපු එක,
අතීතයේ භාවනාවක් කරපු එකක් සිහි කරනවා නම් කොච්චර වටිනවද? එහෙම සිහි කරන්න අපේ මනස අපි පුරුදු කරගන්න ඕනේ. එහෙම පුරුදු කර ගැනීමෙන් අපිට සිද්ධ වෙන්නේ විශාල ලාභයක්. අයහපතක් නෙවෙයි. එහෙනම් ඔන්න කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මොකද්ද? අර තරහ ඇතිවීමට හේතුන පුද්ගලයා සහ ඒ සිදුවීම මොකක් කරන්න ඕනද? ඒක මොනා කරන්න ඕනද? මතක් නොකර අමතක කරන්න ඕන. පැහැදිලිද? හරි. දැන් ඔන්න කාරණා කීයක් දැනගත්ත දායිෂ්මතුල්ල පඨමාඝාත පටිවෙනි සූත්‍රේ. පළවෙනි එක මොකද්ද? ඉස්සෙල්ලම මෛත්‍රී කරනවා. දෙවෙනි එක කරුණාව කරනවා. තුන්වෙනි එක උපේක්ෂාවෙන් ඉන්නවා. හතරවෙනි එක ඒ පුද්ගලයා සිදුවීම ගැන අපි හිතන්නේ කල්පනා කරන්නේ. පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව යම් කිසි සිදුවීමක් පිළිබඳව ඔබට තරහසිතක් ආවොත් ඔබ කරන්න ඕන ඒ පුද්ගලයා කෙරෙහි කර්මයේ සකීය කොට ඇති බව සිත පිහිටුවා ගත යුත්තේ. මේ මොකක්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කෙනා කර්මය දායාද කරගෙන ඉන්නේ. කර්මය අයිති කරගෙන ඉන්නේ. කර්මය නිසා උප්පත්තිය බවට පත් වෙන කෙනෙක්. කර්මය ඥාතියා කරගෙන ඉන්නේ. කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. හොඳ වේවා නරක වේවා එයා ඒ කර්මයේ දායාද කරගෙන ඉන්නේ. ඒ කර්මයේ අයිතිය තියෙන කාටද? එයාට මිසක් මට නෙවෙයි. එයා කරගන්න කර්මයේ අයිති කාටද? එයාට. ඒ නිසා ඒ කර්මය මගේ කරගන්නේ නෑ කියලා මොකක් කරනවද? කර්මයට ගලපලා බලනවා. මොකට ගලපලා බලනවද? කර්මයට. දැන් හරි වටින කතාවක් ඒක. අපිට යම් කිසි කෙනෙක් පිළිබඳව තරහක් එනකොට අපි හිතුවොත් අනේ මෙයා මේ කර්මයක් කරගන්නේ. මේ කර්මය එයාට අයිති එකක්. ඒ කර්මයේ විපාකෙන්නේ එයාට. ඒකේ විපාක ගෙවන්න ඕනේ එයා. එයි මේ අනුන්ගේ කර්මයක් මගේ කරගන්නේ කියලා. එහෙම හිතුවොත් දැන් මම දවසකුත් කියලා දුන්නේ මතකද අපේ නිකායේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක පාරේ යනකොට වාහනේ මතකද? උන්වහන්සේ දැක්ක කාට ගහනවද? හරෙකුට ගහන. ඒතර උන්වහන්සේ කියනවා මොකක් කරන්නද? අනේ මට ගිහිලා දෙකක් කියලා ඉන්න නැත්තම් ගිහලා ලොකු හාමුදුරන්ට. ඒතර ලොකු හාමුදුරුවෝ මොකද මේ? උන්වහන්සේ හරක කර්මයක් ගෙවනවා. මිනිස්සයා කර්මයක් රැස් කරගන්නවා. පැත්තක ඉඳලා අනුන්ගේ කර්ම කරේ දාගන්න එපා කිව්වා. ඉතින් අපි ජීවිතේ වැඩි හරියක් කරන්නේ මොකද්ද? අනුන්ගේ කර්ම අපේ කරේ දාගන්න එකනේ. ඇයි ඉතින් අනුන් කියන දේට අපි තරහ ගන්නවා. අනුන් කරන දේට අපි තරහ ගන්නවා. අනුන් කරන දේ විපාකේ කාට දෙන්නේ? එයාට. හැබැයි බලන් ඉඳලා අපි මොකද කරන්නේ? පැත්තක ඉඳලා අපි මොකද කරන්නේ? ඒ කර්මය අපි අයිති කරගන්න. එතකොට විපාක ගෙවන්න ඕනේ කවුද? අපි තමයි විපාක ගෙවන්න ඕනේ සංසාර. ඒ නිසා ඔයගොල්ලන්ට මිනිස්සෙක් අම්මා මතක් කරලා බනින්න පුළුවන්. තාත්තා මතක් කරලා බනින්න පුළුවන්. සම්මත සමාජේ බනින්න පුළුවන් නරකම ක්‍රමවේද දෙක. හරිද? කුලයෙන් බනින්න පුළුවන්. ගෝත්‍රයෙන් බනින්න පුළුවන්. වර්ණයෙන් බනින්න පුළුවන්. හරි? ඒ මොන වගේම බැන්නත් කමක් නැහැ. ඔය ඇත්තෝ ඒ බැනුම් මැහුවා කියලා ඔය ඇත්තෝ අපායට යන්නේ නැහැ. සතර අපායට වැටෙන්නේ නැහැ. හැබැයි මේ බැනුම අහලා මට මෙහිම බැන්නා කියලා එයා කරගත්ත කර්ම එයාට බාර නොදී ඒ කර්මය අපිට දාගත්තොත් මොකද වෙන්නේ? අපිට දාගත්තොත් ඒකේ විපාකේ අපි විඳින්න ඕනද නැද්ද? විඳින්න ඕන. දැන් එතකොට බලන්න මිනිස්සු බහුතරයක් අද සමාජයේ ජීවත් වෙන අය ජීවිතේ මොකද්ද කරගන්නේ? අනුන්ගේ කර්ම නෙවෙයි ජීවිතයට දාගෙන තියෙන්නේ. අනුන්ගේ කර්ම නෙවෙයි ජීවිතේ තමන්ගේ කරගෙන තියෙන්නේ. ඒතර විපාක කාටද ලැබෙන්නේ? තමන්ට විපාක ලැබෙන්නේ. එතකොට භයානකම දේ තමයි මෙන්න මේ අනුන් නිසා තමන්ගේ සිතේ කෙලෙස් ඇති කර ගැනීම අපේ ජීවිතේ. තේරුණා? ඒතකොට හැබැයි අපිට දැන් බලන්න දේවදූත සූත්‍රය ඔයගොල්ලන්ට මතකද? දේවදූත සූත්‍රයේ අමරජ්ජුරු අපායට ගියා යන අයට මතක් කරනවානේ. මේ කර්මයෙන් කවුරු කළේ නැති එකක්ද? මේ කර්මය අම්මා කරපු එකක් නෙවෙයි. තාත්තා කරපු එකක් නෙවෙයි. ලේ ඥාතින් කරපු එකක් නෙවෙයි. සමන බ්‍රාහ්මණින් කරපු එකක් නෙවෙයි. මේ කර්මය කවුරු කරපු එකක්ද? මේ කර්මය තමන් කරපු එකක්. ඒ නිසා මේකේ විපාක ලබන්න ඕනේ කවුද? තමන්මයි. ඒතකොට අපායට යන අමරජ්ජුරු පවා සිහි කරලා දෙන්නේ තමන් කරගත්ත කර්මයේ විපාක කාට එනවා කියලාද? තමන්ට එනවා කියන්නේ. ඒක අනුන්ට එන්නේ නැහැ.
ඒක වෙන කෙනෙක් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මෙතන ඉන්න ආයුෂ්මතුන් වහන්සේ නම ඔන්න මොකක් හරි දෙයක් කියනවා. උදාහරණයක් ගමුකෝ මේක තෝරගන්න. ඒ කියන දේ අපි හිතමු තවත් කෙනෙකුට හිත රිදෙන දෙයක්. තවත් කෙනෙක්ට හිත රිදෙන දෙයක්. එතකොට හිත රිදෙන දේ කිව්වහම ඒ කියන එකේ විපාකේ කාට දෙන්නේ? කාට දෙන්නේ? කියපු කෙනා. දැන් මේක අහන් ඉන්න කෙනාගේ මොකක් වෙනවද? හිත රිදෙනවා. එයා හිත රිදවගෙන කමක් නැහැ මේක මට කිව්වනේ කියලා මගේ මුකුත් නැති උනේ නෑනේ කියලා පාඩුවේ හිටියොත් මොකද වෙන්නේ? හැබැයි එයා ඒක අහලා ඉවරලා හිත රිද්දගෙන මට මෙහෙම කිව්වා මම මේක ලේසින් අරින්නේ මමත් අවස්ථාවක් ආපුවා මෙහෙම කරන හිතේ තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? තමන්ගේ හිතේ තරහක් ගත්තොත් මොකද වෙන්නේ? එයාට එනවද නැද්ද? එතකොට අකුසල විපාකේ. එයාට එනවා. සුරාපරන්ත දේශයට වැඩි වඩින මේ පුන්න ස්වාමීන් වහන්සේකින් බුදුරජාණන් වහන්සේ අහ ප්‍රශ්න ටික බලන්න. පුන්න මේ දේවල් අපි ඇහුවට අපි ගලපගන්නේ අපේ ජීවිතයට ප්‍රායෝගිකව ආදේශ කරගන්න නැති ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි දන්නවා හරි ලස්සනට කතා ඔක්කොම. හැබැයි තරහක් එන ඒවාට මතක් කරගන්න අපිට සීය නැහැ. අර ඇවිල්ලා බැනලක් කරලා ඔක්කොමක් කළා කුටියට ආවට පස්සේ තමයි අප්පච්චි මම මෙහෙම එකක් කිව්වනේ කියලා ඔළුවට ඒක තමයි ගිනි ගන්න. ඒක වෙලා ඉවරයි. ඒකට අර එන අවස්ථාවෙම තරහා Taman තුළ උපදිනකොටම මේ සූත්‍ර දේශනාව සිහි කරගන්න පුළුවන් නම් ආඝාත පළවෙනි සූත්‍රයේ බුදුහාමුදුරු මෙන්න මෙහෙම එකක් දේශනා කළා. දැන් සුරාපරන්තයට වැඩි පුන්නහාමුදුරන්ට කියපු කතාව බුදුරජාණන් පුන්නේ මේ මිනිස්සු හරිය නරක මිනිස්සු. කිසිම ගුණයක් නැති මිනිස්සු. ඉවසීමක් නැති මිනිස්සු. මහා ඡණ්ඩ රෞද්‍ර දරුණු හිත් තියෙන මිනිස්සු. කියලා බැන්නොත් එහෙම මොකද කරන්න කියලා අහුවා. මාත් බනිනවා කිව්වේ නෑනේ. බැන්නොත් එක මම බලා ගන්නම් කිව්වෙත් නෑනේ නේ. අපි කියන්නේ එහෙමනේ බැන්නොත් බලා ගන්න. බැන්නොත් ඒක මට බනින්න. එහෙමනේ අපි ඔළුවේ තියන් ඉන්නේ. ඇත්තටම මට බනින්න ඕනි කවුරු හරි. ඒතකොට අපි ඉවසීම හදා ගන්න පුළුවන්. බැන්නේ නැත්නම් ඉවසීම හදා ගන්න පුළුවන්. તો ඒගොල්ලෝ හිතනවාද ඒගොල්ලන්ට මෛත්‍රියෙන් ඉන්න කවුරුත් හිටියාම ඉවසීම හැදෙයි කියලා. එහෙම ඉවසීම හැදෙන්නේ නැහැ. ඒගොල්ලන්ට බනින්න ඕනි කවුරු හරි. බනින්න තමයි මොකක් වෙන්නේද? ඉවසීම හැදෙන්නේ. බැනුම් අහන්න ඕන හොඳට. බැනුම් අහන ඉඳලා හරියන්නේ නැහැ. හැබැයි ඉතින් බැනුම් අහනකොට ඒක අපි හිතේ විදිහට පැවැත්වුවේ නැත්නම් ඉතින් මොකද වෙන්නේ? සිවුරුත් දාලා යනවා. බැනුම් අහන්න බෑ කියලා සමහර වෙලාවට සිවුරු ඇරලා යන්නේ මිනිස්සු මට බනිනවා මිනිස්සු කතා කියනවා ඉවර යන්නේ. එහෙම දැන් මේ ලෝකේ වැඩිපුරම බණුන් අහන්නේ කවුද? ස්වාමීන් වහන්සේලා බැන්නට ආපහු බණින්නේ නැහැ නේද? ගෙදරට හොයාගෙන ඉන්නෙත් නැහැ නේද? දන්නවනේ. කවුරුත් හොයාගෙන ඉන්නේ නැහැ කියලා ඒ බණිනවා ප්‍රසිද්ධි. ඒතර භික්ෂුන් වහන්සේලා හැටියට ඇත්තටම බණුන් අහන්න වීම අපේ ජීවිතේ අපිට ලැබිච්ච ලාභයක් කියලා හිතන්න ඕනේ. නිකරුණේ වෙන්න පුළුවන්. නිවැරදි වෙන්න පුළුවන්. වැරදි කරොත් කොහොම බණුන් අහන්න ඕනේ? නිවැරදි වෙන්න පුළුවන්. කමන්නේ අපි මේ බැනුම් අහිමින් අපේ මොකක්ද ලැබෙන්නේ? ඉවසීම හදාගන්න පුළුවන්. ඒතර පුන්නහාමුදුරනේ මේ මිනිස්සු බනිලා නැතරුනොත් එමෙ ගැහුවොත් මොකද කරන්නේ? කමන්නේ ඉතින්. අතින් ගහන්න මේ ගැහුවට කමක් නැහැ. පොල්ලෙන් මේ ගහන්නේ නැහැ නේ කියලා හිතනවා ඒක. පොල්ලෙන් ගැහුවා කමන්නේ නැහැ. ඉතින් ආයුධකින් ගහන්නේ නැහැ නේ කියලා හිතනවා. ආයුධකින් ගැහුවොත් මරන්නේ නැහැ නේ කියලා හිතනවා. මැරුවොත් කමන්නේ ඉතින් කවදා හරි මැරෙන ජීවිතේනේ. මේක ඉතින් ඉක්මනට ජීවිතේ මට මේ විඳින්න තියෙන දුක් ටික ඉවරුණා කියලා හිතන බලන්නේ හිත. බලන්නේ හිතේ හැටි. එහෙම හිතක් කාට හරි තියෙනවනම් මේ ලෝකේ ඇත්තට සැබවින්ම දේශේ ජයගෙනද නැද්ද? දේශේ ජයගෙන. කීමනක් තියෙනවද මොකද්ද? යුද්ධ නැති කඩුව කොස් කොටන්නද කියලා. ඒවා මිනිස්සු හදාගත්ත කතා. නේ. හැබැයි ඉවසන දන රුපිය උදේට ජය කොඩිය. ඉවසීම තරම් යුද්ධයක් ජයග්‍රහණය කරන්න සුදුසු දෙයක් නෑ. බුදුහාමුදුරු දේශනා කරේ කන්ති පරමං තපෝතිතික්කා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම තපස මොකද්ද? ඉවසීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට එහෙම දේශනා කරලා තියෙද්දි අපිට අපේ ජීවිතේ මේ තරහක් ආපුවාම මේ එක සිතුවිල්ලන්නේ. එක මනෝභාවයක්. ඒ මනෝභාවය ආපුවාම මේ ඇතිවෙච්ච මනෝභාවය අපිට දුරු කරගන්න අපිට ඈත් කරගන්න මෙහෙම කල්පනා කරන්න බෑ කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය තුල අපි ධර්මයෙන් ඈතයි කියන කාරණා. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒතරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ක්‍රම ටිකට යම්කිසි භික්ෂුවක් තමන්ගේ සිතට ආපු වෛරය දුරු කරගන්න මෙන්න මේ ක්‍රම පහෙන් එකකට හිතනවා නම් එයාගේ සිතේ උපන් තරහව
උපන් වෛරය, උපන් දේශය මොකක් වෙලා යනවද? නිවිලා යනවා කිව්වා. දුරු වෙලා යනවා කිව්වා. දැන් බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා අපිට අපේ හිතේ හටගන්න ක්ලේශයක් මෙහෙම නැති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? 1000ක සේනාවක් එක්ක යුද්ධ කරලා ලබන ජයග්‍රහණයට වඩා අපිට 1000ක් වෙනවා ගහන්න. හරි. එතකොට අපි මොකද කරන්නේ? අපිත් එකතු වෙලා අපිත් ගහනවා 1000ටම. දුවන්න 1000ටම ගහනවා. දැන් ලොකු ජයග්‍රහණයක්ද නැද්ද? ජයග්‍රහණයක්ද නැද්ද? ජයග්‍රහණයක්ද මිනිස්සුන්ටනේ. මේ පහුගිය දවස්වල අරලේ ගහ මන්දිරෙට ගිහලා හමුදාවත් එක්ක ෆයිට් කරලා මිනිස්සු මොකද කළේ? ජනාධිපතිතුමා රටින් එළෙව්වා. ලොකු ජයග්‍රහණයක්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සේනාවත් එක්ක සටන් කළ ලබන ජයග්‍රහණයට වඩා සිටී හටගන්න එක ක්ලේශයක් දුරු කරලා ලබන ජයග්‍රහණය ශ්‍රේෂ්ඨයි කියලා. බලන්නේ වචනේ පොඩි එකක්ද ඒක. බුදු කෙනෙක් කියන වචනයක් ඒක. 1000ක ලක්ෂක සේනාවක් එක්ක යුද්ධ කළ ලබන ජයග්‍රහණයකට වඩා දිනුමකට වඩා එක ක්ලේශයක් සිතින් ප්‍රහීන කරලා ලබන ජයග්‍රහණය ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ අර කට්ටියත් එක්ක ලබලා ජය සටන් කරලා ගහගෙන දිනුවයි කියලා අපායෙන් බේරෙන්නේ නැහැ. හැබැයි එක ක්ලේශයක් නිසා කල්ප ගණන් අපායට වැටෙන්න තිබුණු අවස්ථාව නැති වෙනවා. එක ක්ලේශයකින් හිත නිදහස් කර ගැනීම. එහෙනම් ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ මේ බාහිරත් එක්ක තියෙන යුද්ධෙන් දිනන්නද? අපිට බාහිරෙද එක්කද මේ යුද්ධේ තියෙන්නේ? නේ එහෙමනේ හිතන්නේ නේ අපිට ප්‍රශ්න තියෙන්නේ කාය එක්කද? බාහිරත් එක්ක. හැබැයි ඇත්තටම සැබවින්ම අපේ ප්‍රශ්න තියෙන්නේ කොහෙද? අපිත් එක්ක. අපිට ප්‍රශ්න තියෙන්නේ අපේ මනසත් එක්ක වෙන්න ඕනේ. වෙන කායකව ප්‍රශ්න තිබිලා හරියන්නේ නැහැ තේරුණාද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිත් එක්ක. මොකද්ද මේ මනසේ හටගන්න කෙලෙස්. එතකොට ඒ එක ක්ලේශයක් හරි අපිට දවසකට කෙලෙස් 10ක් ඇති වෙනවා කියලා හිතන්නකෝ ආයශ්මතුන්ලට. 100න් ඉඳගෙන ওই කෙලෙස් 10න් එකක් නැති කරන්න පුරුදු වෙන්න. එක ක්ලේශයක් 100න් ඉඳගෙන ඒක මහා ජයග්‍රහණයක්. හොඳට සැනසීම නින්දයයි. හිතට මහා සුවයක් දැනේ ඒක එකෙන් දිනුවාම මිදුනහම. එතකොට අපි කල්පනා කරන්න ඕන බුදුරජා මම එදා කිව්වේ ඒකනේ අපි කල්පනා කරන්න ඕනේ අපිට තේරෙන හැටියට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියපු හැටියට, දේශනා කරපු හැටියට. දැන් මේ දේශනා කරපු ක්‍රමවේද පහට අපි කල්පනා කළොත්, අපි හිතුවොත්, මෙනෙහි කළොත් ඇත්තට මේ ඇතිවිච්ච තරහට මොකක් වෙන්නේ? තරහට තරහ නැති වෙලා යනවා. ඇත්තම තරහෙන් හිත මිදෙනවා. ඒකට බලන්න එක ක්ලේශයක් අපිට ඒ විදිහට නැති කරගන්න පුළුවන් නම් අපිට අනිත් කෙලෙස් නැති කරගන්න බැරි කමක් එකක් ඔයගොල්ලෝ දවසකට නැති කරලා බලන්නකො 100න් ඉඳගෙන. එතකොට ඉබේම ඊළඟ ටික නැති කරගන්න ශක්තිය හැකියාව Tamanට ලැබෙනවා. එතකොට මේ ආඝාත පටවිනේ පළවෙනි සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරේ තරහක් ආපුවාම, ද්වේෂයක් ආපුවාම මේ ද්වේෂය නැති කරගන්න ක්‍රමවේද කීයක්ද? 5ක්. මොනවද ඒ ක්‍රමවේද 5? පළවෙනි කාරණාව ඉස්සෙල්ලම හිතට තරහක් ආපුවාම ඒ තරහ අඳුන ගන්න ඕන. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ පුද්ගලයා පිළිබඳව මොකක් කරන්න කිව්වද? මෛත්‍රී කරන්න කිව්වා. දෙවෙනි කාරණාව මෛත්‍රී කරන්න කල්පනාව ආවේ නැත්තම් කරුණාව වඩන්න කිව්වා. කරුණාවක් වඩන්නේ සිහියක් ආවේ නැත්තම් උපේක්ෂාව වඩන්න. උපේක්ෂාවක් දැන් මේ ටිකම කරගන්න මෛත්‍රී වඩන්නත් බෑ. ඒත් තරහ එනවා. කරුණාව වඩන්නත් බෑ තරහ එනවා. ඈ උපේක්ෂාවෙන් ඉන්නත් බෑ. මෙහෙම ඉන්න බෑ ඉවසෙන්න. උපේක්ෂාව ඒකට මොකද්ද කරන්නේ? හිතන්න නැතුව ඉන්නේ කිව්වා ඒක. මොකක් කරන්න කිව්වද? හිතන්න වෙන එකක් හිතන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ක්‍රමේ ඒ කුටි ඇතුළට වෙලා ඉන්නකොට ඒකම නම් ඉන්නේ ගත්ත ඉදලා අතු ගාගෙන ගියා බරස් ගාලා. එහෙමද? එහෙම බරස් ගාලා තුන තවත් තරහ යනවා. කුටි ඇතුළට වෙලා ඉන්නකොට එහෙම එනවනම් එළියට එන සක්මන් කරන්න. අමතක කරන්න. තේරුණාද? බුදු මෙඳුරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වතාවත් කරන්න. බෝධිය ළඟට ගිහිල්ලා බෝධියට වතාවත් කරලා. එතකොට අර සිත මොකක් වෙනද? වෙනස් වෙනවා. එහෙමත් බැරි නම් නාතු ගන්න ගියත් ඒක එනවා. ඒක මතක් වෙනවා. බුදු අතට ගියත් ඒක මතක් වෙනවා. දැන් මොකද කරන්නේ? අනේ මේ කර්මයේ ආදායද කරන්නේ. මේ කර්ම විපාක යාට නින්නේ මන් නෙවෙයි අපාය යන්නේ තරහ ගත්තට. මට ඔය කිව්වට ඔය කිව්වගේ මගේ ඇඟේ වදින්නේ නැහැ. කියලා ඒක කාටද බාර දෙන්නේ? කර්මයට බාර දෙනවා.
එතකොට මොකක්ද මේ තමන්ගේ තරහ බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් කාරුණිකව අපිට මේ ක්‍රම ටික කියලා දීලා තියෙනවද? ඒක කොච්චර වටිනවද බලන්නකෝ අපිට මේ සූත්‍රයේ අපිට අපේ ජීවිතේට මන්දිද තරහ කියන එකෙන් මිදෙන්න. මේ අපිට අනිත් ඒවාගේ මේ තරහ කියන්නේ වැඩිපුර දැනෙන එකක් නේ. ඇති වෙන්න පුළුවන් එකක්. ඒකට අපිට මිදෙන්න උපකාර වෙනවද නැද්ද ඇත්තටම මේක? සැබවින්ම උපකාර වෙනවා. ඒ නිසා පඨමාඝාත පටිවිණී සූත්‍ර දේශනාවේ මේ තරහක් වෛරයක් ආපුවා මේක නැති කරගන්න විදිහ ගැන තමයි දේශනා කළේ. එතකොට දැන් 4යි වෙලාව ධාතු මන්දිරයේ වතාවත් වලට යන්න තියෙන නිසා අදට අපි අපි සූත්‍ර දෙකම අද කතා කරන්න හිටියේ. නමුත් එක සූත්‍රයකින් නිමා කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මතක තියාගන්න තරහක් සිතට ආපුවාම ඒ තරහ නැති කරගන්න පුළුවන් ක්‍රමවේද 5ක් අපි දැනගත්තා. මේ උතුම් ධර්ම පරියාය අපි හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒකාන්ත පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. සාදු සාදු අනුමෝදාමි. අනුමෝදත කමාමි කමිතබ්බං නිබ්බාන පච්චෝ හෝතු සුපත්තේවා සුපත්තේවා සුපත්තේවා.